විශේෂයෙන්ම අපි දන්නවා මාර්තු මාසයේ දෙවනිදා පාර්ලිමේන්තු විසිරුව හැරෙයා. අනතුරුව අප්‍රේල් මාසයේ 25 වෙනිදාට මැතිවරණද දින නියම කොට තිබුණා. නමුත් අපේ රටේ ඇති වූ කොවිඩ් වසංගත තත්ත්වයේ හේතු කොටගෙන මැතිවරණයේ දින කල් තැබීමකට භාජනය වුණා. එහිදී විශේෂයෙන්ම අපි දන්නවා ආණ්ඩුවේ සමස්ත සැලසුම් බවට පත් වී තිබුණේ මලමිනී මතින් හෝ තමන්ගේ සාහසික බලවමනාව ඉටු කර ගැනීම වෙනුවෙන් අප්‍රේල් මාසයේ 25 වෙනිදා මැතිවරණ පැවැත්වීම. නමුත් මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණය පැවැත්වීම සඳහා සුදුසු වාතාවරණයක් නොමැති බවත් ඒ වගේම මැතිවරණය සඳහා ජනතාව බිලි නොදිය යුතු බවත් කියන ස්ථාවරය මත මැතිවරණ කල්තබනු ලැබුවා. අනතුරුව අධිකරණයේදී මැතිවරණ කොමිෂන් සභාව කරුණු දක්වමින් පෙන්වා දී තිබුණා මැතිවරණය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දෙන මාර්ග උපදේශයන් සහ පැවැත්විය හැකි බව ලබා දෙන නිර්දේශයන් මත මැතිවරණය පවත්වන සූදානම් බව. ඒ අනුව එම නිර්දේශයන් ලබා දී සති 9ත් 11ත් අතර කාලයකදී මැතිවරණ පවත්වන්න සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් සහභාගී වූ නීතිඥ කණ්ඩායම් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව අපිට උපකල්පනය කළ හැකි අගෝස්තු මාසයේ මැද භාගයේ මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබෙනවා. කෙසේ වුවත් මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා මෙම සතිය ඇතුළත නිශ්චිත වශයෙන් දිනේ ප්‍රකාශයට පත් කරන බව. අපි විශ්වාස කරනවා මාර්තු මාසයේ දෙවෙනිදාගෙන් ඉඳන් ගත වෙච්ච කාල පරිච්ඡේදය අපේ රටේ පාර්ලිමේන්තුවක් නොමැති තත්ත්වයක් ඇතුලේ තමයි රට පාලනය වෙමින් තිබෙන්නේ. අපි දන්නවා අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් වී තිබෙන්නේ අධිකරණය, විධායකය, පාර්ලිමේන්තුව කියන ප්‍රධාන ආයතන තුනේ අඛණ්ඩතාවය මත. මුළු ව්‍යවස්ථාවේ සමස්තය ඒක. ඒ නිසා තමයි යම් මේකින් ජනාධිපතිවරයෙක් ඝාතනය වුණොත් ඒ විගස අගමැතිවරයා ජනාධිපති ලෙස දිවුරුම් දෙනවා. එහි අරමුණ තමයි විධායකයේ අඛණ්ඩතාවය රැකීම. සාමාන්‍ය සෑම මැතිවරණයක්ම එහි කාලය ඉක්මුවාට පසුව තමයි පවත්වන්නේ. හැබැයි ජනාධිපති ධූරය පවත්වන්නේ කාලය ඉක්මවා යාමට පෙර. එයින් කියන්නේ විධායකයේ අඛණ්ඩතාවය රැකීම ව්‍යවස්ථාවේ ඒක අරමුණ. දෙවනි ප්‍රධාන අරමුණ තමයි අධිකරණයේ අඛණ්ඩතාවය. ඒ නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවංශකාර තනතුර කිසිසේත්ම අපේ රටේ පුරප්පාඩුවක් ලෙස පවතින්නේ නැහැ. යම් හේකින් ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවංශකාර තනතුරේ පුරප්පාඩුවක් ඇති වුවොත් ඒ විගස වැඩ බලන අග්‍රවංශකාරවරයෙක් හෝ දිවුරුම් දීමක් සිදු වෙනවා. ඒ අධිකරණයේ අඛණ්ඩතාවය මත. ඒ වගේම තමයි ව්‍යවස්ථාදායකයේ අඛණ්ඩතාවය ව්‍යවස්ථාවය රැකලා තිබෙනවා. ඒ නිසා තමයි නව පාර්ලිමේන්තුව මාස 3ක් කල් ඉක්මවා යාමට පෙර කැඳවිය යුතුයි කියන වගන්තියක් ව්‍යවස්ථාවේ ඇතුළත් වී තිබෙනවා. නමුත් දැන් පෙන්වෙමින් තිබෙන්නේ ව්‍යවස්ථාදායකයේ පාර්ලිමේන්තුවේ අඛණ්ඩතාවය බිඳ වැටී තිබෙනවා. ඒ වෙනුවට සිදු වී තිබෙන දේ තමයි ඇතගත්තුත් ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂත් අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂත් අමාත්‍ය ධූර කීපයක වගකීමක් ලෙස චමල් රාජපක්ෂත් ඒ වගේම ජනාධිපතිවරයාගේ විවිධ කාර්ය සාධක බලකායවල ප්‍රධානීක් හැටියට බැසිල් රාජපක්ෂත් ඒ කියන්නේ පවුලක් රට පාලනය කරමින් තිබෙනවා. මේ කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට හෝ ජනතාවගේ ජනතා පරමාධිපත්‍යයන්ට හෝ යටත් පාලනයක් නොවේ. ඒ නිසා කල් නොඉක්මවා මැතිවරණ පැවැත්විය යුතු තිබෙනවා. මොකද ජනතාවගේ ජනවරමකින්
විවස්සාදායක පිහිටුවා ගත යුතු බැවින්. හැබැයි එහිදී අපි අවධාරණය කරන මූලික කරුණු තුනක් තිබෙනවා. එක, මැතිවරණ වෙනුවෙන් මැතිවරණ ක්‍රියාදාමයේ හේතු කොටගෙන අපේ රටේ කිසිදු පුරවැසියෙක් කොරෝනා වසංගතයේ ගොදුරක් බවට පත් නොවිය යුතුයි. ඒ වගේම මේ මැතිවරණය සඳහා ලක්ෂ ගණනක රාජ්‍ය සේවකයන් මැදිහත් වෙනවා. දැන් අලුතෙන් ගත්ත සෞඛ්‍ය නිලධාරීන්ගේ මැදිහත් වීමක් පවා මැතිවරණ කොමිසම් සභාව අපේක්ෂා කරනවා. එනිසාම මැතිවරණ මෙහෙයවීම සඳහා මැදිහත් වෙන කිසිදු නිලධාරියෙක්, ඒ ආරක්ෂක නිලධාරී වෙන්න පුළුවන්, සෞඛ්‍ය නිලධාරී වෙන්න පුළුවන්, පරිපාලන ශාස්ත්‍රය වෙන්න පුළුවන්. මේ සෑම නිලධාරියෙක්ම ජීවිත අනතුරටපත් නොවිය යුතුයි මැතිවරණ හේතු කොටගෙන. තුන්වෙනි කරුණ, දේශපාලන ව්‍යාපාරයන්ට තමන්ගේ මතය ජනතාව වෙත ගෙන යාම සඳහා සාධාරණ වටපිටාවක් නිර්මාණය විය යුතුයි. ඒ මූලික කොන්දේසි තුනට යටත්ව මැතිවරණ කොමිසම් සභාව විසින් අධිකරණයට දැනුම් දුන් පරිදි අගෝස්තු මාසයේ මැතිවරණ පැවැත්විය යුතු කියන ස්ථාවරයක අපි ඉන්නවා. ඒ තව දුරටත් කල් නොයා යුතුයි. මේ මැතිවරණයේදී අපි හිතනවා ජාතික ජනබලවේගයේ ලෙස අපි ප්‍රබලතම කණ්ඩායමක් ඉදිරිපත් කොට තිබෙනවා. ඒ වගේම මේ මැතිවරණයේ සුවිශේෂී වාතාවරණයක් යටතේ පළමු එක තමයි ආණ්ඩුව බලයට පත් වී මාස 6කට වැඩි කාලයක් ගත වූාට පසුව තමයි මේ මැතිවරණය එන්නේ. නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත් කරගන්න තමගේ සාම්ප්‍රදායික ඡන්දදායකයාට අමතරව විශාල සමාජ තීරු දායකත්වයේ සපයා තිබෙනවා. කියන්නේ සාම්ප්‍රදායික රාජපක්ෂ කඳවුරේ පාක්ෂිකයාට එහා ගියපු යම් සමාජ තීරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව කර ගැනීම සඳහා මැදිහත් වී තිබෙනවා, ක්‍රියාකාරී වී තිබෙනවා, ඡන්ද ප්‍රකාශයට පත් කොට තිබෙනවා. හැබැයි මාස 6ක් ඉක්මවා යාමට පෙර ඒ සමාජ තීරුන් වෙත, සමාජ කණ්ඩායම් වෙත ලබා දෙන ලද එකඟතාවයන් සහ පොරොන්දු සියල්ල අලියමුළු කෙළ පිටක්සේ විසිකොට තිබෙනවා. බලන්න. පළමුවෙන්ම කිව්වා ඕ රාජ්‍ය පාලනයේදී මැදිහත් කරගන්නේ ඒ ශේස්ත්‍රවලට අත්දැකීම් තිබෙන, විශේෂඥ ඥානය තිබෙන කණ්ඩායම් මේ කිව් ප්‍රකාශයක් කරා. හැබැයි රාජ්‍ය ආයතන සභාපති ධූර අධ්‍යක්ෂක මණ්ඩල පිරවීම බලපුවාම වැඩි පංගුවක් තිබෙන්නේ පැරණි පන්නේම කණ්ඩායම්. සමහර දූෂිත යෝජනා තිබෙනවා, සමහරට අපරාධ චෝදනා තිබෙනවා. මෙවැනි කණ්ඩායම් වලින් තමයි රාජ්‍ය ආයතන පිරෙන්නේ. එනිසා යම් සමාජ කණ්ඩායමක් අපේක්ෂා කරා නම් ජනාධිපතිවරණයේදී මේ රටේ රාජ්‍ය ආයතන මෙහෙවීම සඳහා එහිට සාක්ෂිතාවයක් තිබෙන, ඒ පිළිබඳ නිපුණතාවයක් තිබෙන කණ්ඩායම් හරහා මේ ආයතන පාලනය විය යුතුයි කියලා එය අද මිත්‍යාව බවට පත් වී තිබෙනවා. ඒ වගේම යම් ආර්ථික සහන ප්‍රමාණයක් අපේක්ෂා කරා. එහෙම සමාජ කණ්ඩායම් මැතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කරා. ඔවුන් ඔබ දකින්නදී අර මා දැක්ක එක කතිකෙක් වේදිකාවකදී ලබා දෙනවා යයි කියන පොරොන්දු ලැයිස්තුව දිහා බලපුවා. කැබිනි මව්වරුන්ට ආහාර, ලදරුවන්ට කිරිපිටි, ගෙදරට අඩු මිලට ගෑස්. මේ මට මේක බලපුවාම පේන්නේ මේ ගෙදර කුස්සියට ඇවිල්ලා උයලා පියලා දෙන්නේ නැතිව අනිත් ඔක්කොම කරලා දෙනවා කියලා. එහෙම සමාජ තීරුවක් ආමන්ත්‍රණය කරා. හැබැයි මොකද වී තිබෙන්නේ? ඒ ආර්ථික බලාපොරොත්තු සහිතව මේ පාලන ගොඩනගා ගන්නා ලද සමාජ තීරුන් වල අපේක්ෂාව බිඳ වැටී තිබෙනවා. දැන් ඒකට හේතු කරන්න හදනවා මොකද්ද? කොරෝනා වසංගත තත්ත්වය. එහෙම නෙවෙයි. ජනවාරි මාසේ තමයි විශ්‍රාම වැටුප නතර කරේ වැඩි කිරීමට නියමිත තිබුණා. ජනවාරි මාසේ තමයි රාජ්‍ය සේවයේ පරිපාලන නිලධාරීන් සහ ඒ විධායක නිලධාරීන්ට ලබා දෙන්න තිබුණු රුපියල් 15000 නතර කරේ. මාර්තු 1 සිට තමයි
වත්තේ වැඩ කරන කම්කරුවන් සඳහා වතු කම්කරුවන් සඳහා රුපියල් 1000ක දෛනික දීමනාව ලබා දෙන්න එකඟතාවය පළ කරේ. ඒ සියල්ල බිඳවට්ටවා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. කොරෝනා වසංගතයේ ඇතුළත් අද මොකද වී තිබෙන්නේ? 5000 ලබා දීමේදී ඒ වගේම ආර්ථික විශාල සමාජ තීරු කඩාවැටීමට ලක් වී තිබෙනවා. ඔවුන්ගේ ජීවිතය ගොඩ නැන්වීමේදී අසාර්ථකභාවයක් පෙන්වන්නට තිබෙනවා. අවසානයේදී ආණ්ඩුව කුස්සිය වටකොට බදු ගහන ප්‍රතිපත්තියකට ඇවිල්ලා තිබෙනවා. කුස්සියට ගිහිල්ලා රාක්කෙ දිහා බැලුවොත් අපිට පේනවා මිරිස් කුඩු, කහ කුඩු, සුදු ලූණු, ලූණු, සීනි, පරිප්පු, සැමන්ටින් එකක් දෙකක්. ඒව පෙවුනට ඇත්තටම තියෙන රාක්කයද බඩු නෙවෙයි බදු. මේක ගහලා තියෙනවා. ඒ නිසා ආර්ථික යම් ප්‍රතිලාභයක් අපේක්ෂා කරපු සමාජ කණ්ඩායමක් තිබුණා නම් ඒ සමාජ කණ්ඩායමත් ආණ්ඩු කරේ අප්‍රසාදයට පත් වී තිබෙනවා. ඒ වගේම තව සමාජ කණ්ඩායමක් අපේක්ෂා කරා රාජපක්ෂ මහත්මයා සමග හිටපු පරණ අපරාධවලට අපචාරයන්ට සම්බන්ධ වූ කණ්ඩායම වෙනුවට නැවුම් කණ්ඩායමක් කරා මේ පාර්ලිමේන්තුව තෝරාපත් කරගෙන ගෝඨාභය රාජපක්ෂ නැවුම් ගමනක් යාවි කියන විශාල අපේක්ෂාවක් තිබුණා. පැරණි පන්නේ කණ්ඩායම වෙනුවට නව පන්නේ කණ්ඩායමක් එවි කියලා. හැබැයි මොකද සිදු වී තිබෙන්නේ? නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණයේදී ඡන්දෙ දෙනකොට ගෝඨාභය සමග අලුත් ගමනක් අලුත් පිරිසක් එක කියලා අපේක්ෂා කරා නම් අද සිදු වී තිබෙන දේ තමයි පැරණි ගමන පැරණි කණ්ඩායමත් එක්ක බව දුප්පු වී තිබෙනවා. ඔබ දැක්කොත් සියලු ලැයිස්තු ගත්තොත් පසුගිය ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාම එක වෙලාවකදී හිටපු ජනාධිපතිවරයා හැටියට පරාදුවට පසුව කිව්වා අපි අතින් වැරදි වී සිදු වී තිබෙනවා. අපි හොරකම් කරපු ඇමතිවරු රැක්කා කිව්වා. මම කිව්වා. හැබැයි දැන් ඒකට ඔහු දන්නවා කවුද කියන්නේ ඔහුගේ අතේ තියෙන නැති ෆයිල්. අපි ෆයිල් හැංගුවා හාමුදුරනේ කිව්වා. දැන් අපි දැනගන්න කැමති ඒ චෝදනා ලැබපු කවර හෝ කෙනෙක් ඉවත් කොට ලේස්තු සකස් කරාද කියලා කියන්න. එහෙම කරන්නේ. ඒ නිසා පැරණි පන්නේම පැරණි කණ්ඩායමත් එක්කම තමයි මේ ගමන යන්න පටන් ගන්න බව දැන් සංඥාවක් නිකුත් කරමින් තිබුණා. ඒ වගේම අපේ රටේ පරිසරයේ පැත්තෙන් විශාල සාකච්ඡාවක් ගොඩනැගී තිබුණා මේ මැතිවරණ එනකොට. නිසා පරිසරයේ ආරක්ෂාව පිළිබඳව විශාල ලෙස බලාපොරොත්තුව සහිත ආණ්ඩුව ගොඩනැගීම සඳහා මැදිහත් වුණා. නමුත් ඇත්ත ගත්තොත් නේද ගල්කිස්සේ වෙරළේ සිට විල්පත්තුව යලි නව ආකාරයෙන් ගැසට් කිරීම, කෝමාරිකා වගා කරන්න දීම, දැන් අඹ වගා කරන්න අක්කර 100ක් අනුරාධපුර පළාතේ මේ ඊටමත් වනජීවි කලාපයක් වෙන්කොට දීම. ඒ වගේම ගත්තොත් වැලි පර්මිට්, පස් පර්මිට් ඉවත් කිරීම ආදී කරුණු වලින් පෙන්눔 කරමින් තිබෙන්නේ. පරිසරය සුරක්ෂිත කිරීම සඳහා ගොඩනගන ලද පාලකයා අද පරිසරයේ ප්‍රධානතම ඝාතකෙක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරණයේදී ඡන්දෙ ලබා දීමේදී විවිධ අපේක්ෂාවන් කරපු සමාජ තීරු සහ සමාජ කණ්ඩායම් ආණ්ඩු කරේ අපසාදයට පත් වී තිබෙනවා. එය මේ මැතිවරණ එක් සාධකයක්. මේ මැතිවරණයේ දෙවනි සාධකය තමයි එක්සත් ජාතික පක්ෂය. ඇත්ත ගත්තොත් එක්සත් ජාතික පක්ෂය අද වෙනකොට එහි එක්සත් භාවයක් නැහැ, එහි ජාතික භාවයක් නැහැ, පක්ෂිකුත් නැහැ. දැන් ඇත්තටම දැන් ඒක වචනාර්ථයෙන්ම එක්සත් ජාතික පක්ෂය අභාවයට ගොත් අවසන්. පසුගිය මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානම දේ බවට පත් වී තිබුණේ කුමක්ද? විශේෂ මැතිවරණයෙන් පසුව රාජ්‍ය ආයතන වැඩ කරපු ගම්මුල ක්‍රියාකාරීත්වයේ යෙදුණු එක්සත් ජාතික පාක්ෂිකයන් විශාල ප්‍රමාණයක් හිංසාවට ලක් වුණා. සමහර රැකියාවලින් නිරපැහැරිය, සමහර රැකියාවලින් පළගැනීමට භාජනය වුණා, සමහර ගම්මුලට පහර දීමට භාජනය වුණා. තමන් වෙනුවෙන් වැඩ කරපු පාක්ෂිකයන් හිංසනයටපත් වෙනකොට එක්සත් ජාතික පක්ෂ වැඩ කරමින් තිබෙ කොතනද? සජිත් සහ රනිල් අතර නායකත්ව ගැටුම. ඔන්න ප්‍රශ්නේ. සිරිකොත අල්ලා ගැනීමේ ගැටුම. ඔන්න ප්‍රශ්නේ. විපක්ෂ නායක අත්පත් කර ගැනීමේ ගැටුම. ඔන්න ප්‍රශ්නේ. කෘත්‍යාධිකාරී මණ්ඩලය අත්පත් කර ගැනීමේ සටන. ඔන්න ප්‍රශ්නේ. විවස්ථාව Tamanට ඕන පරිදි අර්ථකථන කර ගැනීමේ ගැටලුව. ඔන්න ප්‍රශ්නේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂ අඩුම තරමේ
ජනාධිපතිවරණයේදී තමන් වෙනුවෙන් වැඩ කරපු පාක්ෂිකයා හිංසාවට පත් වෙනකොට ඒ ගැනවත් අවධානය යොමු නොකරගත් ඒ ගැනවත් සැලකිලිට භාජනය නොකරපු එකිනෙකා අතර නේද අභ්‍යන්තර ගැටුමක් නිර්මාණය කරන ලද කඳවුරක් බවට පත් වී තිබෙනවා. මේ මැතිවරණයේදී පවා ප්‍රධාන සාධකේ බවට පත් වෙන්නේ සිරිකොත අල්ලගන්නේ කවුද? එක්සත් ජාතික පක්ෂ විධායක සභාව අල්ලගන්නේ කවුද? ඒ නිසා ජනතාවගේ ප්‍රශ්නත් එක්ක දේශපාලනයක් කිරීම ආද එක්සත් ජාතික පක්ෂයට ඉතුරු වෙන්නේ. ඒ නිසා තමයි අද වෙනකොට ඒ හේතු කොටගෙනම කලකිරීමටපත් වූ එක්සත් ජාතික පක්ෂයේ ලැයිස්තුල හිටපු ප්‍රබලයන් පවා අද ඉවත් වෙන තත්වයකටපත් වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. ආණ්ඩු දැන් නම් කියන්නේ නැහැ. ආණ්ඩු පහුගිය කාලේ 3න් 2ක් ගැන මැතුරුවා. අපි දන්නවා 3න් 2ක් ගන්න බෑ. හරිද ඒක ගැන ආයේ. හැබැයි ඒ කියන්නේ 2010 යුද්ධය අවසන් වෙලා ජනාධිපතිවරණයේදී ලක්ෂ 18කට වඩා වැඩි ප්‍රමාණයකින් ජයග්‍රහණය කරලා ඒ තිබුණු මැතිවරණයේදී 3න් 2ක් ගන්න බැරුව. හැබැයි අපි දන්නවා එදත් 3න් 2 හදාගත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 20 දෙනෙක් රාජපක්ෂ කඳවුරේ දැස් ශක්තිමත් කිරීම ගොස්. ඒ නිසා මෙවරත් ඒ අනතුරු තිබෙනවා. ඒ නිසා මේ මැතිවරණයේදී මේ ආණ්ඩුවේ ක්‍රියාදාමයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය කිසිසේත්ම විකල්ප ඒට එරෙහි ඒට ප්‍රතිපාක්ෂයක් බවට පත් වෙනව වෙනුවට එම ගමනේ යන කණ්ඩායම් බවට පත් වෙනවා. ඒ නිසා අපි හිතනවා මේ සුවිශේෂී තත්ත්වය ඇතුලේ තමයි මේ මැතිවරණය ඇවිල්ලා තිබෙන්නේ. අන්න මේ මැතිවරණය සඳහා අපි ජාතික ජන බලවේග ලෙස ප්‍රබල කණ්ඩායමක් ඉදිරිපත් කොට තිබෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලා හිටිනවා මේ පාර්ලිමේන්තුව ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරනකොට එම අයිතිවාසිකම් වෙනුවෙන් හඬනගන මධ්‍යස්ථානය බවට පත් වෙනවා. ජනතාව පීඩාවට පත් වෙනකොට ඒ පීඩාවට එරෙහිව ජනතාවගේ පැත්ත නියෝජනය කරනවා නම් අන්න ඒ සඳහා අවශ්‍ය වෙන ශක්තිමත් කණ්ඩායමක් ජාතික ජන බලවේගයෙන් මේ පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි. ඒ වගේම මේ පාර්ලිමේන්තුව පිළිබඳ විශාල විරෝධයක් තිබෙනවා. පාර්ලිමේන්තුව පිළිබඳව නේද? රටේ කුමන හෝ ව්‍යසනයක් සිද්ධ වුණොත් ජනතාව ඉස්සලම් ප්‍රාර්ථනා කරන්නේ ඒ ව්‍යසනය පාර්ලිමේන්තුවට වෙනව නම් හොඳයි කියලා. ඒකනේ. ඒ නිසා මේ පාර්ලිමේන්තුව පිළිබඳ විරෝධයක් තිබෙනවා. ඇයි ඒ විරෝධය? ඒ විරෝධයේ ප්‍රධාන කරුණු තුනක් මත පදනම් වෙනවා. එකක් පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්තිගරුක අය නැතිකම. එහෙට පනින මෙහෙට පනින එහෙට විකිනෙන මෙහෙට විකිනෙන එදා බැනලා පහවදා බදා වැළඳ ගන්න නේද? තීර්ණාත්මක ඡන්දයක් ආවොත් නේද කොටස් වෙලඳ පොළ වගේ ඕනෑම පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය පරීක්ෂාවට පත් කරන තීර්ණාත්මක ඡන්දයක් ගැන හැමදාම ඔයගොල්ලෝ මාධ්‍යවේදීන් හැටියට දන්නවා කවුරු එහෙට පනින්ද කවුද මෙහෙට පනින්ද කියන සාකච්ඡාවක් ඕනේ. එහෙනම් ප්‍රතිපත්තියක් නැති පාර්ලිමේන්තුවක්. ඒ නිසා මේ පාර්ලිමේන්තුව ප්‍රතිපත්තිගරුක අයගෙන් පුරවන්න අවශ්‍ය නම් ජාතික ජන බලවේගයේ ශක්තිමත් නියෝජනයක් දෙන්න. දෙක මේ පාර්ලිමේන්තුව අසංවරභාවයෙන් පිරිච්ච පාර්ලිමේන්තුවක්. ඒ රටේ දැන් සාමාන්‍යයෙන් ඔවුන්ම කියන්නේ උත්තරීතර ආයතනය කියලානේ. හැබැයි උත්තරීතර ආයතනය කියන එකට සාමාන්‍ය ජනවාරයේදී ගවමඬුව කියන දක්වා ඇවිල්ලා තිබෙනවා. මේ ඇවිල්ලා තියෙන ගවමඬුවක් මේ කියන තත්ත්වයට ඇවිල්ලා. එයි මේක හැසිරීම. සමහර අය පී අරගෙන එනවා. සමහර අය මිරිස් කුඩු අරගෙන එනවා. සමහර අය පුටු වලින් ගහ ගන්නවා. ප්‍රධාන ධර්ම ග්‍රන්ථ වලින් ගහ ගන්නවා. නේද? අසභ්‍ය වචනෙන් බැන ගන්නවා. එළි වෙනකම් බුදියනවා ඕකේ. මොකද මේ වෙලා තියෙන්නේ? ඒ නිසා මේ අශිෂ්ටත්වයේ කේන්ද්‍රස්ථානය බවට පත් වී තිබෙන පාර්ලිමේන්තුව ශිෂ්ටත්වයේ මධ්‍යස්ථානය බවට පත් කරන්න නම් ජාතික ජන බලවේගයේ ප්‍රබල කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි. තුන්වෙනි කරුණ මේ පාර්ලිමේන්තුවට විරුද්ධ වෙන්න අපරාධකරුවන්. මේ පාර්ලිමේන්තුව ප්‍රධාන අරක්කු කම්මල් නියෝජිතව පාර්ලිමේන්තුවේ ඉන්නවා. ලංකාවේ ප්‍රධාන පාර්ලිමේන්තු පාර්ලිමේන්තු නියෝජනය කරනවා. ලංකාවේ ප්‍රධාන සහල් මාෆියාවට අදාළ අය පාර්ලිමේන්තු නියෝජනය කරනවා. ලංකාවේ ප්‍රධාන වැලිතොටු පොළවල් වැලි කපන අය පාර්ලිමේන්තු නියෝජනය කරනවා. ලංකාවේ ප්‍රධාන පස් කපන්නන් පාර්ලිමේන්තු නියෝජනය කරනවා. ලංකාවේ ප්‍රධාන රේස් බුකීකරුවන් පාර්ලිමේන්තු නියෝජනය කරනවා. එනිසා මේ පාර්ලිමේන්තුව අපරාධකරුවන්ගෙන් ගහන වෙච්ච මධ්‍යස්ථාන බවට පත් වී තිබෙනවා.
අන්නේ පාර්ලිමේන්තුව සුද්ධ කරන්න ඕන. ප්‍රතිපත්තියක් නැති අශිෂ්ටත්වයෙන් පිරුණු අපරාධකරුවන්ගේ තෝතැන්න බවට පත් වී තිබෙන පාර්ලිමේන්තුව ප්‍රතිපත්තිගරුක ශිෂ්‍ය සම්පන්න හොඳ මිනිසුන්ගෙන් බවට පාර්ලිමේන්තුව පත් කරන්න නම් ජාතික ජනබලවේගයේ නියෝජනය ශක්තිමත් කළ යුතු තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කරා ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි 6 දෙනෙක් මේ සෑම කරුණකදීම ප්‍රතිපත්තිගරුක භාවයෙන් ශිෂ්ට සම්පන්න භාවයෙන් සහ අපරාධ වලට හවුල් නුවන්ගෙන් කල්පනා කළ බැලුවොත් උඩින්ම ඉන්න කණ්ඩායම් බවට පත් වී තිබෙනවා. එනිසා මේ රටේ ජනතාව කල්පනා කරනවා නම් මේ අශිෂ්ටත්වයේ නේද සාමාන්‍යයෙන් ජනතාව කියන ගවලෙන එහෙමනේ කියන්නේ. එය ශිෂ්‍ය සම්පන්න ආයතන බවට පත් කරන්නම් මේ පාර්ලිමේන්තුවේ ජාතික ජනබලවේගයේ නියෝජනය ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා ප්‍රබලතම කණ්ඩායම අපි සකස් කළා තිබෙනවා. ඒ සඳහා ප්‍රබලතම ජාතික ලැයිස්තුවක් අපි ඉදිරිපත් කොට තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙන මැතිවරණ කොමිසම සභාව විසින් ලබා දී තිබෙන නිර්දේශයන්ට අනුරූපී වන පරිදි ශක්තිමත් මැතිවරණ වැඩපිළිවෙලක් අපි සකස් කොට තිබෙනවා. ඒ නිසා අපි මෙම මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කරනකොට අපි බලයට පත් කිරීමෙන් අපේක්ෂා කරන දේ ඉටු නොවුණු අපේක්ෂා බංගත්වයට පත් වී තිබෙන ජනපජාවට ජනතාව වෙනුවෙන් හඬ නගන්න නැතුව අභ්‍යන්තර ගැටුම් ඇතිවීම නිසා එක්සත් ජාතික පක්ෂය කරේ බිඳ වැටී තිබෙන ජනතාවට අපි ආරාධනා කරනවා නව ගමනකට අවශ්‍ය වන දොරටු විවෘත කරන්න මෙවර මැතිවරණයේදී ජාතික ජන බලවේගයට සහාය දෙන්න ඒ සඳහා එකතු වෙන්න කියන ආරාධනය තමයි අපට මෙම මැතිවරණ ආරම්භයේදී ප්‍රකාශ කරපත් කරන්න තිබෙන්නේ. එතකොට නිරෝධායන නීති උල්ලංඝනය කරපු අමතන සාමාජික කාර්යාලයෙන් පොලිස් ආරක්ෂාවක් බලුපුරේ. ඔය එතන අර නිරෝධායන නීති කඩකිරීමක් සිදු වුණා කියන එක. පළමු එකම ආණ්ඩුවේ හැම නීතියක්ම උපයෝග කරගන්නේ තමන්ගේ ආරක්ෂාවටත් තමන්ගේ එරෙහි වන්නා මර්ධනයට. දැන් නිරෝධායන නීති උපයෝග කරගත්තේ කොහොමද කියලා බැලුවොත් අපි දන්නවා පසුගිය කාලේ විශාල ලෙස ආందోලනට තුඩු දුන් දේ තමයි අමාත්‍යවරු තොණ්ඩමන් කියන අමාත්‍යවරයාගේ අවමගුල් අවස්ථාව. එතකොට ඒකට කිසිදු නිරෝධායන නීතියක බලපෑමක් තිබුණේ නැහැ. එතකොට ආණ්ඩුව එතනදී නිරෝධායන නීති වලට එරෙහිව කටයුතු කරනවා නෙවෙයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සඳහා උත්තේජනයක් දෙනවා ඒ වෙලාවේ ආණ්ඩුව. ඒ වගේම සෞඛ්‍ය අංශ විසින් නිවැරදි ලෙස වාර්තා කොට තිබුණා දැනුම් දී තිබුණා ලංකාවට ඇතුළත් වෙන සෑම පුරවැසියෙක්ම ඔහු විදේශිකයෙක්ද ඔහු ලාංකිකයෙක්ද ඔහු තානාපති සබත්තා තිබෙන කෙනෙක්ද ඒ කිසිදු ભેදකින් තොරව ඒ හැම කෙනාම ගුවන් තොටුපළේදී PCR පරීක්ෂණ භාජන කළ යුතුයි කියලා. හැබැයි ඇමරිකන් එක්සත් ජනපදයේ තානාපති නිලධාරියෙක් එය උල්ලංඝනය කරනකොට ආණ්ඩුව අතපය අකුලගෙන ඉන්නවා. ඒ වගේම පහුගිය දවස්වල ඔබ දකින්න ඇති ආණ්ඩුවට හිතවාදී උද්ඝෝෂණ මා දැක්ක ඊයේ මැතිවරණ කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණ සිදු වෙනවා ආණ්ඩුවේ ආරක්ෂා කරන. ඒ වගේම සිරිකොත ඉදිරිපිට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටුම ඒක ආණ්ඩුවට හිත කරයි. එසේ අභ්‍යන්තර ගැටුම පෝෂණය කිරීම සඳහා වෙන උද්ඝෝෂණයේදී ආණ්ඩුව නිහඬ වෙනවා. හැබැයි ආණ්ඩුව ප්‍රශ්න කරන උද්ඝෝෂණයෙන් හිදී ආණ්ඩුව ප්‍රහාරය දෙන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඇමරිකන් තානාපති කාර්යාලයේ ඉදිරිපිට සූදානම් කර තිබුණු උද්ඝෝෂණයට ඒ පහර දීම සහ පැහැරගෙන යාම මුළුමනින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවේ ඝාතන මර්ධන මුහුණුවර එළියට පැමිණීමක් කියලා අපි විශ්වාස කරනවා. ඒගොල්ලන්ට කියන්න පුළුවන් රයිට් තානාපති කාර්යාලය ඉදිරිපිට මේ වගේ කොන්දේසි තිබුණා. හැබැයි ලිප්ටන් වට රවුමි ගහන්නේ කොහොමද? උන් පටවගෙන යන්නේ කොහොමද? මයිස්ත්‍රාත්තුමා ගාවට ගිහලා ඉල්ලන්නේ මොකද්ද? මොවුන් නිරෝධායන මධ්‍යස්ථාන වලට යවන්න කියනවා. මම කියන්නේ අපේ රටේ මේ නිරෝධායන මධ්‍යස්ථාන කියන්නේ දඬුවම් ලබා දෙන සිර කරන තැන නෙවෙයි.
රිමාන්ඩ් භාරයට පත් කරාට පසුව ඔවුන් තියන්නේ කොතනද කියලා පසුව තීරණය කරනවා. හැබැයි ඔවුන් ඉල්ලන්නේ මොකද්ද? මහේස්ත්‍රාත් අධිකරණයට ගිහිල්ලා නිරෝධායන මධ්‍යස්ථානට මේ තැන්වල තියෙන ඒගොල්ලෝ යවන්න කියලා. එනිසා ඒකෙම පේන්නන්නේ මේ අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම කවර හෝ නීතියකටත් යටත් වන මේ සිදුවී තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් විශේෂයෙන් ඇමරිකන් එක්සත් ජනපදයේ තානාපති කාර්යාලයේ වමනාවන් වෙනුවෙන් කටයුතු කරන පාලනයක් මේක. හොඳින් තේරුම් ගන්න ඕන. PCR පරීක්ෂණය නොකරන ලද තානාපති නිලධාරියා පිළිබඳව ආණ්ඩුවේ බොහෝ ප්‍රකාශ සිද්ධ වුණේ ඔහු ආරක්ෂා කිරීමේ ප්‍රකාශ. ඒ වගේම මේක ප්‍රචණ්ඩකාරී ගැටුම්කාරී එකක් නෙවෙයි ඇත්ත ගත්තොත් මේක සංකේතාත්මක උද්ඝෝෂණයක්. ඒ උද්ඝෝෂණයට එල්ල කරන ප්‍රහාරය ගත්තත් වඩාත් වැඩියෙන් ආණ්ඩුව පෙන්눔 කරන්න හදනවා ඇමරිකන් එක්සත් ජනපදයටත් වඩා ඇමරිකන් එක්සත් ජනපදයේ සුරතලුන් Taman බව. එයි අපි දන්නවා MCR කිවිසුම් පිළිබඳ මේ අපි දන්නවා MCC කිවිසුම් පිළිබඳ සාකච්ඡාව තිබෙනවා. ඒ වගේම අපි දන්නවා බොහෝ අයගේ අද ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ බිරිඳ තාමත් ඇමරිකන් පුරවැසියෙක්, දරුවෝ තාම ඇමරිකන් පුරවැසියෙක්. ඒ නිසා මාතෘභූමියට ලාංකීය මාතෘභූමියට එල්ල වෙන තරජනයකට වඩා වැඩියෙන් ඔවුන් සැලකිල්ල බාරණ කරනවා තමන්ගේ ඇත්ත මාතෘභූමිය ඇමරිකාවට එරෙහි වෙල්ල වෙන තරජනය. ඒ නිසා ඒ සනිටුවන් කිරීම තමයි ඊයේ උද්ඝෝෂයෙන් සිද්ධ වුණේ. ඒ නිසා එය ආණ්ඩුව තමන්ගේ මර්ධනකාරී ක්‍රියාදාමයේ ඉදිරියට ගෙන යාම සඳහා ආරම්භකම අවස්ථාව කියලා අපි දකිනවා. ඒ ආරම්භක අවස්ථාවේ තියෙන භයංකාරත්වයේ ඒ විදියටම තේරුම් ගන්නනේ පරාජයට පත් කළ යුතු කිනිස්තාවරය අපි ඉන්නවා. එක තොණ්ඩමන්ගේ මලගෙදර. එනම් ආණ්ඩුව මුළු මනින්ම රටේ එවැනි ව්‍යසනකාරී තත්ත්වයක් තිබෙනවා. මේ පාලනය කිරීම සඳහා මහජනයාගේ සහාය අවශ්‍යයි. කියන ප්‍රතිපත්තිය වගේම හැසිරවීමක් පෙන්වන්න කළ යුතුයි. මෙතන තියෙන දෙබිඩිත්වය දහස් ගණන් ගෙනලා මලගෙවල් කරන්න පුළුවන්. ආණ්ඩුව කොහොමද ජනතාවට කියන සාමකාමී උද්ඝෝෂණ කරන්න එපයි කියලා? ඔබ ඒක පිළිගන්නවද? ඔබ සාධාරණීකරණය කරන්නේ ආණ්ඩුව අභ්‍යන්තරෙම පෙන්눔 කොට තිබෙනවා එවැනි ව්‍යසනයක් නොමැති බව. බන්දුණු ගුණවර්ධන සංගීත ප්‍රසංග තියන්න පුළුවන්. සමහර නාලිකාවලට සංගීත ප්‍රසංග තියන්න පුළුවන්. එන ටිකට් එක කර්ෆියු පාස් එකක් හැටියට පාවිච්චි කරන්න කියන්න පුළුවන් මාධ්‍ය නාලිකාවලට. මතක තබගන්න. ඒ නිසා ආණ්ඩුව නිරෝධායන තත්වයක් මේ ව්‍යසනයත් උපයෝග කරගෙන තිබෙන්නේ ආණ්ඩුවට එරෙහිවන්න මර්ධනය කරන්න. ඒ නිසා පළමු කොටම රාජ්‍ය පැත්තෙන් ඒ ආදර්ශය ලබා දී යුතු තිබුණා. එසේ ලබා දීමකින් තොරව විපක්ෂයට පමණක් එමෙත අනිකුත් මහජන ව්‍යාපාරයන්ට පමණක් එම නීති ගැනීම වැරදි කියන එක තමයි අපේ ප්‍රතිපත්තිය. මේ යන තත්ත්වවල ගෝලීය වශයෙන් COVID-19 පවතින තාක්කල් අපේ රටේ මේ දැන් ආණ්ඩුව ඒකට ගියොත් ආණ්ඩුවට හැම වෙලාවෙම මේ අනුතර පෙන්නලා ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණ මැඩ පැවැත්වීම සඳහා සාධාරණ මත පෙන්වීම මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබ දන්නවද? මේ ඔක්කොම අස්සේ ආණ්ඩුව ඡන්දය තියන්න කොච්චර උත්සාහ කරනවද? කොච්චර උත්සාහ කරාද? ඒතකොට දෙබිඩිත් වෙන්නේ තියෙන්නේ. ඒ වගේම විදේශගත ශ්‍රමිකයන්ගේ පිළිබඳව ඒකට නිරෝධායන ප්‍රශ්න කරනවා. ඇත්තටම ගත්තොත් මේක ඉතාම සංවේදී ප්‍රශ්නයක්. සාමාන්‍ය ලංකාවේ ඇතුලේ ජීවත් වෙන පුරවැසියන් තුළ මානසිකත්වයක් හැදෙන්න පුළුවන්. රට තුළ යම් පාලිත තත්වයක් ඇති කොට තිබෙන නිසා විදේශගත ශ්‍රී ලාංකිකයන් පැමිණීම රට තුළ මේ ඇති වී තිබෙන පාලිත තත්වයේ යම් ප්‍රමාණයකට අර්බුදයට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා ජනතාවගේ මනෝභාවයක් එන්න පුළුවන් ගේන්න නැත්නම් හොඳයි කියලා. ඔක වෙන්න පුළුවන්. මම කියන්නේ සාමාන්‍ය ස්වභාවික. හැබැයි ආණ්ඩුවක වගකීම තිබෙන්නේ ඒ රට තුල ජීවත් වෙන පුරවැසියන්ට පමණක් නොවේ. තමන්ගේ රටේ පුරවැසියෙක් කවර තැනක ජීවත් වෙනවාද ඒ හැම පුරවැසියෙක් පිළිබඳ වගකීමක් බැඳීමක් ආණ්ඩුවට තියෙනවා. ඒක ආණ්ඩුවේ වගකීම. දැන් අපි ගත්තොත් විශේෂයෙන්ම මේ අසරණ භාවයට පත් වී තිබෙන මැද පෙරදිග කලාපයේ ජීවත් වෙන පුරවැසියන් විශාල ප්‍රමාණයක්. රැකියාවට ගිහපු අය. ඒ අයගේ ප්‍රධාන වශයෙන් කුවේට් රාජ්‍ය ගත්තොත් පාස්පෝර්ට් එක නැති අය ගොඩක් ඉන්නවා. සමහර අය තියෙන පාස්පෝර්ට් එක නැහැ. පාස්පෝර්ට් එක තියෙනවා වීසා නැහැ. අවසර කාලේ ඉක්මවා ගොස් තිබෙනවා.
එනිසා ඔවුන් විශාල පාසල් ගොඩනැගිලි වල ගාල් කරලා තිබෙනවා. ඔවුන්ටම රෝගය පැතිරීමේ අනතුරක් තිබෙනවා. පැතිරලා තිබෙනවා. මිය ගොස් තිබෙනවා. එතකොට මේ පුරවැසියන්ගෙන් අපි අපේ මාතෘ භූමියට ගෙන යන්න කියලා ඉල්ලීම අතිශය මානසික වගේම යුක්තිසහගතයි. එයි මේ කිසිවෙක් ගියේ මේකේ බහුතර ප්‍රමාණයක් විදේශගතුනේ විශාල මාලිගා හදා ගැනීම බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඒ රටවල් වල පදිංචි වීමේ අරමුණෙන් නෙවෙයි. මේ විදේශගත වූවන්ට තිබුණ ප්‍රධාන මූලික අරමුණු තුනයි තියෙන්නේ. එක නිවස සකස් කර ගැනීම. දෙක දරුවන්ට අධ්‍යාපනය ලබා දීම. තුන ආවම වශයෙන් කුඩා වාහනයක් කර මිලදී ගැනීම. මෙවැනි ඉතාමත් මිනිසාගේ අවශ්‍යතාවයන්ගේ ප්‍රාථමික අවශ්‍යතා කීපයක් වෙනින් තමයි විදේශගත වුනේ. එමෙත විශාල මන්දිර හදාගන්න, විශාල වතු පිටි මිලදී ගන්න ගිහපු අය නෙවෙයි මේ. ඔවුන්ට නිසි ආදායම් මාර්ගයක් නොමැතිකම නිසා, දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න තමන්ට වත්කමක් නැති නිසා, නොතෙමින් ඉන්න ගෙයක් දොරක් හදාගන්න තමන්ට වත්කමක් නැති නිසා, තමන්ට ගමන් පාසු සඳහා බයිසිකලයක්, ත්‍රිවිල් රථයක්, කුඩා වෑන් රථයක් මිලදී ගැනීමට වත්කමක් නැති නිසා, එනිසා ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා තමයි තමන්ගේ දරුවා දාලා අම්මා, තමන්ගේ ස්වාමියා දාලා බිරිඳ, තමන්ගේ බිරිඳ සහ දරුවන් දාලා ස්වාමියා විදේශගත වී තිබෙනවා. අවුරුදු 4-5 දරුවෝ දැකෙන්නේ නැති අම්මලා, අවුරුදු 4-5 බිරිඳ දකින්නේ නැති ස්වාමිවරු. මොකක් වෙනුවෙන්ද? තමන්ගේ ජීවිතේ මූලික ප්‍රාථමික අවශ්‍යතා ඉටු කර ගැනීම වෙනුවෙන් තමයි මේ අය විදේශගත වුනේ. මොනතරම් ආණ්ඩුවකට අකාරුණික විය හැකිද? මල කඳවත් ඒක තමන්ගේ දරුවන්ට බලා ගන්න බැරි නම්, මල කඳවත් තමන්ගේ බිරිඳට බලා ගන්න බැරි නම් එයා අමානුෂිකයි. ඒ නිසා ආණ්ඩුව සැබෑ ජනතාවගේ ආණ්ඩුවක් නම් ආණ්ඩුව මේ විදේශගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ඕන. මා දැක්ක එක മന്ത്രിවරයෙක් කියනවා ගෙනලා තියන්න තැන්නේ. ඒගොල්ලන්ට කියනවා මේ අය ගෙනලා තියන්න කියන්නේ ඒගොල්ලන්ගේ ගෙවල් අස්සේ නෙවෙයි. ඒක මත තියාගන්න. ඒ වගේම තව තමන්ගේ දේශපාලන සහ තමන්ගේ අයථා ගනුදෙනු වල කණ්ඩායමට එන්න විවෘත කරනවා. එහෙමත් දීලා තියෙනවා. නේද? අපි දැක්කා එක රට සීසෙල්ස් රටෙන් ගෙනාව තව කණ්ඩායමක් ගේන්න දැන් අවසර ලබා දීලා තියෙනවා. ඇයි ඒගොල්ලන්ට ධනය සහ බලය තියෙනවා. අරගොල්ලෝ ගමේ ජීවත් වුණු අහිංසක මිනිස්සු අද අඬ ඒ රටවල ජීවත් වෙනවා. මෙහි දෙමව්පියෝ තමන්ගේ දරුවට මොකද උනේ කියලා හූල්ලමින් ඉන්නවා. තමන්ගේ බිරිඳ ජීවත් වෙයිද නැද්ද කියලා ස්වාමියා කනගාටු වෙමින් ඉන්නවා. දරුවෝ තමන්ගේ තාත්තගේ මූණ බලා ගන්න බැරි වෙයිද පුළුවන් වෙයිද කියලා හූල්ලමින් ඉන්නවා. එහෙම තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ පුරවැසියන් ලංකාවේ කොරෝනා වසංගත තත්ත්වය අර පාලිත තත්ත්වෙ බිඳීමට ඉඩකඩ නොදීන වැඩපිළිවෙල කරා ගෙන්නනවා. අපි දේශපාලන පක්ෂයකට කතා කරලා තීන්දුවකට ආවා. දැනට වාර්තා වෙලා තිබෙනවා 40000කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට එන්න ඉල්ලුම් කරලා තිබෙනවා කියලා. හරි ආණ්ඩු 20000ක් බාර ගන්න අපි 20000ක් බාර ගන්නවා. අපි ලෑස්ති. සෞඛ්‍ය අංශවල මාර්ග උපදේශයන් මත දිස්ත්‍රික්කයට 1000යි. අපිට පක්ෂයකට බලා ගන්න පුළුවන්. ආහාර පාන ලබා දෙමින් ඔවුන්ට අවශ්‍ය නිරෝධායන සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන නිරෝධායන මඟ පෙන්වීමට යටතේ අපි බලා ගන්නවා. 20000ක් ආණ්ඩුව බලා ගන්න 20000ක් අපි බලා ගන්න ගෙනත් දෙන්න. එයි අපේ රටේ කිසිදු පුරවැසියෙක් කොතනකවත් මිය ආයිතු නැහැ. මව්පිය දිහා බලාගෙන තමන්ගේ දරුවන්ගේ මුහුණ බලන්න බැරුව, තමන්ගේ දරුවන්ට තමන්ගේ මල කඳ බලන්න බැරුව විදේශෙ මිය ගත යුතු නැහැ. මම හිතන්නා ඉස්සල මේ ඇමතිවරු ජනාධිපතිවරු තමන්ගේ බිරිඳට එහෙම වුණා නම් කියලා කල්පනා කරලා බලන්න. තමන්ගේ දරුවට එහෙම වුණා නම් කියලා කල්පනා කරලා බලන්න. මේ වෙලාව තිබෙන්නේ ඈත ගම්වල අහිංසක අම්මා තාත්තගේ දරුවන්ට, ස්වාමියාට, බිරිඳට. ඒ නිසා තමයි අපි කියන්නේ මේ ගෙන්වීම සඳහා නිසි වැඩපිළිවෙලක් හදන්න දේශපාලන ව්‍යාපාරයකට අපි අපේ පංගුව උපරිමයෙන් ඒ සඳහා ලබා දෙන්න සූදානම්. මේ සමාජීය නතර යම් ගැටමක් ඇති කරන ආකාරයේ ප්‍රකාශ වේදවසල ප්‍රශ්න ඒ වගේම ඇතුළතනේ නිදිගුගෙන පාදානවත් චෝදනාවක් එකක් තමයි මැතිවරණ කොමිසම අතර ඇතුළේ ගැටුමක් නැති බව සභාපතිතුමා කියලා තියෙනවා. අපි දන්නේ නැහැ උන්ගේ සාකච්ඡාවම සභාපතිතුමා කියලා තිබුණා අපි අභ්‍යන්තර ගැටුමක් නැහැ කියලා. හැබැයි මැතිවරණ කොමිසම හා
මැතිවරණ කොමිසම සභාව හා ආණ්ඩුව අතර ගැටුමක් තියෙනවා. ඇත්ත ගත්තොත් ඒක. මොකද්ද මේ ගැටුමේ හරය? එකක් අපි තේරුම් ගන්න ඕනකම තිබෙනවා. මැතිවරණ කොමිසම අපේ රටේ ස්වාධීන මැතිවරණයක් පැවැත්වීම, සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේදී හැමදාම බාධාව බවට පත් කරලා තිබෙන්නේ පාලන බලය හොබවන පාලකයන්. ඒකනේ සාමාන්‍යයෙන් ඕනෑම මැතිවරණයකදී මැතිවරණය උල්ලංඝනය කිරීම සඳහා පෙළඹෙන්නේ ආණ්ඩුව. එනිසා ඇත්තටම ස්වාධීන මැතිවරණ කොමිසම් සභාවකදී සාධාරණ මැතිවරණ ව්‍යාපාරයක් පැවැත්වීමේදී වැඩිපුර නිර්දේශ සහ නියෝග ලබා දෙන්නේ ආණ්ඩුවට. කියන ඕගොල්ලෝ 5000 ලබා දෙනවා නම් දේශපාලන සම්බන්ධ කරගන්න එපා. ඒක ආණ්ඩුවට කියන්නේ. ඕගොල්ලෝ රාජ්‍ය අමාත්‍යවරු ආණ්ඩුවේ වාහන පාවිච්චි කරන්න එපා. දැන් මේ මැමතුරු නෑ ඡන්දිට. ආණ්ඩුවට ඒ මාර්ග උපදේශනේ දෙන්නේ. ඕගොල්ලෝ මැතිවරණ ව්‍යාපාරයේ බඳවා ගැනීම මාරු කිරීම කරනවා ඒක කරන්න එපා. ආණ්ඩුවට ඒ මාර්ග උපදේශනේ දෙන්නේ. එනිසා අතන හැම විටම අපේ රටේ සාධාරණ මැතිවරණයක් පවත්වා ගැනීමේදී බාධාව බවට පත් වෙන්නේ ආණ්ඩුව. ඒක හරි සාධාරණ. ඒතකොට දැන් මැතිවරණ කොමිසම කරන්නේ කුමක්ද? ඒ මැතිවරණයට ඉදිරිපත් වී තිබෙන සෑම කෙනාටම සාධාරණ මැතිවරණයට තරඟ වැදීම සඳහා අවශ්‍ය වෙන නියාමනය සකස් කිරීම. මාර්ගෝපදේශනය ලබා දීම. දැන් මොකද වෙලා තියෙන්නේ? නියාමනයට භාජන වූ දේශපාලන ව්‍යාපාර මැතිවරණ කොමිසම නියාමනය කරන්න යනවා. ඒක මෙතන පරස්පරයි. විශේෂයෙන් ගත්තොත් ආණ්ඩුවේ රාජ්‍ය දීපල සහ බලය උපයෝග කර ගැනීමේ මැතිවරණ ක්‍රියාවලිය මැතිවරණ කොමිසම විසින් නියාමනය කළ යුතුයි. හැබැයි දැන් ආණ්ඩුව කරන්න හදන්නේ මොකද්ද? මැතිවරණ කොමිසම නියාමනය කරන්න හදනවා ආණ්ඩුව. එනිසා මේ පෙන්눔 කරන්නේ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා තියෙන යම් හෝ උත්සාහයක් ස්වාධීන මැතිවරණ කොමිසම බදාරනවා නම් ඒක උල්ලංඝනය කරන්න. සහපහාරයේ ස්වභාවය බබලන. සමහර ප්‍රහාරයන් එල්ල වෙන්නේ ඔහුගේ ජාතිකත්වයේ මත. ඔහු කතා කරන්නේ දෙමළද සිංහලද කියන එක මත. සාධාරණ නෑ. මතක තබා ගන්න. එනිසා අපි හිතනවා ආණ්ඩුව මේ දියත් කොට තිබෙන මැතිවරණ Tamanට රිසි පරිදි මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට එල්ල කරන බලවත් තරජනය. ඒ තරජනයේ විශේෂයෙන්ම හේතු වුණා ආණ්ඩුවට දිගු ඉතාමත් සාහසික භයානක සැලැස්මක් තිබුණා අප්‍රේල් 25 ඡන්ද දියන්න. ඕනතරම් තියෙනවා ඒක. දෙක විසිරු හැරීම, 19 නාම යෝජනා ගැනීම, ජාතිය අමතල කතා ජනාධිපතිවරු කරපු කතාවේදී අයියට ඡන්ද දෙන්න කියලා ඉල්ලපු එක. සාක් සමුළු නායකයන්ගෙදී මම 25 ඡන්ද දිනවා කියලා කියපු එක. ආණ්ඩුව සාහසික බලවමනාවක් තිබුණා. අන්නේ බල න්‍යාය පත්‍රයට මැතිවරණ කොමිසම හරස් වුණා. ඒ නිසා බල න්‍යාය පත්‍රයේ මැතිවරණ කොමිසම විසින් හරස් කිරීමේ වියරුව වේදනාව කෝපය තමයි අද මේ මැතිවරණ කොමිසම වෙත ආණ්ඩුව පාර්ශ්වයෙන් එල්ල වී තිබෙන චෝදනාවන්ගේ හරයේ තිබෙන්නේ කියලා අපි හිතනවා. මැතිවරණ කොමිසම නිලධාරියෙකු විදිහට පූර්ණමතා වගේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධව ඔබතුමා විශේෂයෙන්ම අපි හිතන මැතිවරණ කොමිසමට තමන්ගේ ස්වාධීනත්වයේ ක්‍රියාවලියේදී පමණක් නෙවෙයි තමන්ගේ භාවිතාවන් විදි පෙන්වීම සඳහා සැලකලක් නෙවෙයි යුතුයි. මා ඔහුගේ ආරක්ෂකයෙක් නෙවෙයි. නමුත් මා දැක්ක එක ප්‍රකාශයක් මැතිවරණ කොමිසම හා යම් ව්‍යාපාරයන් සමගාපු එකඟතාවයන් හිදී ඡන්ද ලබා දී යුත්තේ කෙසේද කියලා ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ පිළිබඳ අදහසක් තමයි තමන් ඉදිරිපත් කරේ කියලා තිබුණා. මා දන්නේ ඒක ඇත්ත හෝ බොරු. කෙසේ වුවත් අපි හිතනවා මැතිවරණ කොමිසම ඒ සමාජිකයන් අවධානය යොමු කළ යුතු වන්නේ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය නිර්ණායකයන් සහ නිගමනයන් අනුගමනය කිරීම විනා ඡන්ද ලබා දී යුත්තේ කාටද නැද්ද කියන එක පිළිබඳව නෙවෙයි කියලා අපි හිතනවා. පූල් මාත්‍ය කරන ප්‍රකාශය අපි මේ වෙනකොට කැම්පේන් එකකට අරගෙන යන මන්ත්‍රීවරු මේ කරේ හොරපොට ඡන්ද දෙන්න එපා කියන කම වේදා කියන්නේ. ඒතර ප්‍රශ්න තියෙන්නේ කොමිසමේ සමාජිකයෙක් හැටියට ඒ ප්‍රකාශය වැරදි කියන එක නේද කරන්නේ හදන්නේ. ඔව් මම කිව්වේ ඒකයි. ඒ කියන්නේ මම කිව්වේ මැතිවරණ කොමිසමේ කාර්යභාරය තමයි ස්වාධීන මැතිවරණයක් පැවැත්වීම, සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා නියාමනය කිරීම, නිගමනය කිරීම, උපදෙස් ලබා දීම. උන්ට මැතිවරණ කොමිසමේ සමාජිකයන් බාරගත යුතු නැහැ
ඡන්දේ ප්‍රකාශයට පත් කළ යුත්තේ කාටද නැද්ද කියලා ප්‍රකාශ කිරීම. ඒ මැතිවරණ කොමිසමේ කාර්යභාරයක් නෙවෙයි. හැබැයි මේකත් තේරුම් ගන්න ඕන. පුරවැසියෙක් ලෙස කවුරු හරි කිව්වොත් වංචනිකයෙකුට ඡන්දෙ දෙන්න එපා, රැවටිලිකාරයෙකුට ඡන්දෙ දෙන්න එපා, හොරෙකුට ඡන්දෙ දෙන්න එපා, අපරාධියෙකුට ඡන්දෙ දෙන්න එපා කිව්වාම කට්ටිය වලිගේ උස්සගෙන එනවා නම් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ වංචනිකයා නේද? අපරාධකාරයා, රැවටිලිකාරයා ඒ කියලා හඳුන්වන්නේ තමන්නේයි කියලා උපකල්පනය කිරීමත් ඒ තරම් ඉතින් සාධාරණ නෑ කියලා මම හිතන්නේ. මොකද සාමාන්‍යයෙන් ගත්තොත් නේද? සාමාන්‍ය හරි. ඒ කියන්නේ හොරත් කියනව නෙවිල මොකද? හොරෙකුට දෙන්න එපා කියලා. ඒ කියන්නේ වංචනිකයට රැවටිලිකාරයෙකුට අපේ රටේ ඡන්දෙ දෙන්න එපා කියන එක ඒක ඇවිල්ලා මේ මාර කතාවක් නෙවෙයි. ඒක පොදු නිකන් සම්මතයක් වගේ එකක්. ඒවා මේ එක ව්‍යාපාරයක් ඉලක්ක කරගෙන එල්ල කර මාර තර්ජන ලෙස අර්ථකථනය කිරීම නම් මම හිතන්නේ ඉතින් හොරෙකුට විනා අපරාධකාරයෙකුට විනා ඒක ඒ විදිහට ගන්න නම් පුළුවන් කමක් කියලා අපි හිතන්නේ නෑ. ඒක තමයි මම විශේෂයෙන්ම අපි දන්නවා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව වෙලාවේදීත් රාජපක්ෂ කණ්ඩායමත් එක්ක සමීපව කටයුතු කරා. කණ්ඩායම. උන්ගේ අපරාධ වහන්න උදව් කරා. නඩු පමා කරන්න උදව් කරා. ෆයිල් යට ගහන්න උදව් කරා. නිසා එක්සත් ජාතික පක්ෂය කණ්ඩායමක් හා රාජපක්ෂ කඳවුර අතර සමීප සබඳතාවයක් තිබුණා. ඒතර දැනුත් මම හිතනවා ඒගොල්ලෝ මේගොල්ලෝ රකින්නවා, මේගොල්ලෝ ඒගොල්ලෝ රකින්නවා. ඒ නිසා මේ පක්ෂ දෙක අතර එවැනි තාක්ෂු කුළුපඟකමක් තියෙනවා. දැන් අර්බුදයේ මතුවලා තිබෙන්නේ එවැනි දේශපාලන කරුණු මත නෙවෙයි. ඒක මම කියන්නේ. එවැනි දේශපාලන කරුණු මත නම් මේක පැන නැගිලා තිබෙන්නේ සාකච්ඡාව වෙන්න ඕන එතන. සාකච්ඡාව එතන නෙවෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ මොකද්ද? නායකයා වෙන්නේ කවුද? විධායක සභාව කාගේද? විවස්ථාව කොහොමද? සිරිකොත කාගේද? මොකද මේ වෙලාව තමන්ගේ පටු බලවමනාව වෙනුවෙන් ගෙන යන ගැටුමක් මේකේ තියෙන්නේ. එහෙම නැතුව ප්‍රතිපත්තීන් පිළිබඳ ගැටුමක් මෙතන නැහැ. ඒ නිසා මම හිතන්නේ ඒ ගැටුමින් එක පාර්ශ්වයක් වැටිලා තව පාර්ශ්වයක් ජයග්‍රහණය කිරීම හෝ එම ගැටුම සමතකරණ වෙලා කණ්ඩායම් දෙකම එක තැනකට එීම හෝ මොකද ජනතාවගේ දෛනික මුහුණ දී තිබෙන ගැටලුත් එක්ක කිසිදු සම්බන්ධතාවයක් නැහැ නේද? ඒක උන්ගේ අභ්‍යන්තර ප්‍රශ්නයක් විතරයි කියලා අපි හිතන්නේ. මම දන්නවා මේ කණ්ඩායම් දෙකේම ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරපුවා ඉන්නවා. කරන අය ඉන්නවා. ඒගොල්ලෝ ආණ්ඩු කරනකොටත් රාජපක්ෂලත් එක්ක ගනුදෙනු කරපු කණ්ඩායම මේ දෙකේම ඉන්නවා. හොඳද? ඒගොල්ලෝ නෑ කිව්වොත් මම නම් කියන්න. මම දන්න නිසා කියන්නේ. ඒ නිසා ඒගොල්ලෝ අර එක අයෙකුට ආණ්ඩුවේ කොටස් කරු අනිත් කට්ටිය ආණ්ඩුවේ නෙවෙයි කියන එකේ පළක් නැහැ. මේගොල්ලෝ ආණ්ඩුවත් එක්ක ඉන්නේ. හරිද? මේගොල්ලෝ ආණ්ඩුවත් එක්ක ඉන්නේ. ඒතකොට මේ බෙදීමේදී ඔය ප්‍රතිපත්ති සාධක සැලකිල්ලක් කරගත්තේ නැහනේ. මේ බෙදීම සැලකිල්ල ගත්තේ කොහොමද? මාත් එක්ක එන අය මාත් එක්ක. ඒත් එක්ක යන එක ඒත් එක්ක. ඒ කියන්නේ එනවාද නැද්ද කියන සාධකේ තමයි සැලකිල්ලක් කරේ. එමෙත හොරෙක්ද නැද්ද කියලා සැලකිල්ලක් කරේ නෑ. අපරාධකාරයෙක්ද නැද්ද කියලා සැලකිල්ලක් කරේ නෑ. ආණ්ඩුවත් එක්ක ඩීල් තිබ්බද නැද්ද කියලා සැලකිල්ලක් කරේ නෑ. සැලකිල්ලක් කරේ මාත් එක්ක ආවොත් මාත් එක්ක ඌත් එක්ක ගියොත් ඌත් එක්ක උච්චරයි. ඕකනේ මේ සැලකිල්ල වාදන කලේ. නේද? ඒක ප්‍රතිපත්ති ලෙස ආණ්ඩුවත් එක්ක ඩීල් දාපුවා අපි ගන්නෑ. එහෙම එකක් ආවේ නෑ උතන. ඒගොල්ලෝ ආණ්ඩුවේ ඉන්නකොට රාජපක්ෂල රැකපුවා අපි ගන්නෑ. එහෙම ප්‍රතිපත්ති සාකච්ඡාවක් ආවේ නෑ. හම්බන්තොට වරායේ විකුණුවට කෑ ගහපුවා අපි ගන්නෑ. විකුණපුවා අපි ගන්නවා. ඒ වගේ සාකච්ඡාවක් ආවේ නේ. දැන් කිසිදු ප්‍රතිපත්තිමය පදනම් වෙච්ච සාකච්ඡාවක් නෙවෙයි ඔක. ගැටුමක් නෙවෙයි ඔක. හුදු තනි බලවමනා වෙනුවෙන් ගැටුමක් වයිද. ඒ ජනතාවගේ හෝ රටේ හෝ මූලික ගැටලුත් කිසිම සම්බන්ධයක් නැති බෙදීමක්.